අර දැන් ඉන්ද්‍රිය එක එක්කෙනාගේ ඉන්ද්‍රිය විවිධ නානත්ව තියෙනවනේ සමහර අය සද්දා ඒ වගේ දැන් මට ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට මගේ සද්දාව තමයි වැඩියෙන් තියෙන්නේ. ඉතින් ඒක එතකොට ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට දැන් මම මේම මාර්ගේ වඩ아가න යනකොට මට සමහරලාට ඒක මගේ සද්දාව අධික නිසා මට දැන් ගොඩක් වෙලාවට ඔබ වහන්සේගේ මේ දහම් සාකච්ඡා කරනකොට කඳුළු එනවා. එහෙමයි. ඇඬෙනවා. නේද? දැනුත් අඬනවා. ඒක නේද ඔබ කියන්න උත්සාහ ගන්න. ඔව් ස්වාමීන් වහන්සේ. ඒක ඇවිල්ලා දෝෂයක් කියලා දකින්න එපා. ඒකේ අම්මාකාරයක මෙහිමයි. ඒ සතුට නිසා ඇති වෙන එක. දැන් අපි මේ ලෝකේ සතුටටත් අඬනවා, දුකටත් අඬනවා. දුකට අඬනකොට මෝහය මුල් වෙන්නේ. මම කියන්නේ ලෝකයේ තුල ඉඳගෙන දුකයි සතුටයි කියලා දෙකක් එකටත් අඬන ඔය අර සාරිපොටෙන් කඳුළු පිහිටන්නේ දුව පිට වෙලා යනකොට මඟුල් ගෙදර. එතනක් තියෙන මෝහය. එහෙම නෙවෙයි. කෙනෙක්ට මේ භයානක සංසාර දුකේ ඇවිල්ලා අසරණ වෙලා අනාථ වෙලා ආපු ගමනක තථාගතයන් වහන්සේගේ පිහිට ලැබුණා කියලා හිතනකොටත් ඒ හිත සංවේදී වෙනවා. සංවේගයටපත් වෙනවා. පහන් සංවේගය. දැන් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ස්ථාන හතරක් පෙන්වන බුදු පියාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ස්ථාන හතරක් නේද? මොනවද? සංවේජනීය සූත්‍රය. මොන සංවේජනීය සූත්‍රය? මොකද ඔබට ඔය ඇති වෙන தත්ත්වය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මොන සංවේජනීය සූත්‍රය? මොකද්ද? ඒ පෙන්වන්නේ මොනවද? ස්ථාන හතර අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ වගේ වශයෙන් උප්පත්ති ලද ස්ථානීය ඊළඟට බුද්ධත්වයට පත් ස්ථානීය ඊළඟට ප්‍රථම ධර්ම දේශනා පවත්වන ලද ස්ථානීය සහ පරිනිර්වාණයට පත් ස්ථානීය. මෙන්න මේ ස්ථාන හතර දැක්කහම මොකද්ද ඇති වෙන්නේ? කුල පුත්‍රයට, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයට පහන් සංවේගය ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රසාද ජනක යම්කිසි ආකාරයක ඔය ඔබ කියන ආකාරයේ හිත කීරි ගැහෙන්නා වූ ආකාරය යම්කිසි කඳුළු සැලීමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ පහන් සංවේගය නිසා කඳුළු සලනවා. ඒ කියන්නේ ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ මේ ස්ථානයේ නේදිත බුදුනේ. මේ ස්ථානයේ නේද උන්වහන්සේ උතුම් ධර්ම දේශනා පවත්වන ප්‍රථම ධර්ම දේශනා පැවැත්වුවේ මේ ස්ථානයේදී නේද උන්වහන්සේ පරිනිර්වාණයට පත් වුණේ කියලා මෙනෙහි කරනකොට ප්‍රඥාවෙන් ඇතිවන සහන් සංවේගයක්. ඒකට කියන්නේ පහන් සංවේගය කියලා. ඔබ ඔය කඳුළු සලන්නේ මෝහයෙන් නෙවෙයි පහන් සංවේගය. ඒ කියන්නේ ඔබ මේ ධර්මයෙන් උපරිම සුව විඳින කෙනෙක්. ඒකයි ඒකේ තේරුම. දැන් ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ දැන් එතකොට දැන් ඔබ වහන්සේ එදා අර මේ සාකච්ඡාවක මහත්තයෙක් සමග කරපු කිව්ව දැන් මේ ටික සම වැඩෙනවා හරි වඩා ගන්න ඕනේ. එතකොට ඒක එකක් ගොඩක් වැඩි වෙනකොට එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය අනිත් ඉන්ද්‍රිය මේ වලට යන්න තියෙන මේක ඒකට බල මේක දැන් ඕක තේරුම් ගන්න ඕන දෙයක්. සංසාරේ මේ දානංච සීලංච නෙක්ඛම්මා පඤ්ඤා වීර්යන පංචමං කාන්ති සත්‍ය මදිට්ඨන මිත්තුපේක්ඛයි මේ දස කියන මේ දසපාරමිතාව පුරවපු ඒ සංයුතියට අනුකූලව තමයි පංචේන්ද්‍රයන් සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒක පෙර සංසාරේ ගොඩනගපු ඒ පාරමිතා බලයේ හැටියටයි හි රටාව සකස් වෙන්නේ. එතකොට ඔබ යම්කිසි හැමෝගෙම ඔය දේ තියෙනවා. ඒ කියන්නේ කවුරු හැමෝම කුමන හෝ ඉන්ද්‍රියකින් ඉදිරියෙන් ඉන්නවා. දැන් සමහරු ඉන්නවා වීර්ය ඉන්ද්‍රිය බලවත් අය. සමහරු ඉන්නවා සති ඉන්ද්‍රිය බලවත් අය. සමහරු ඉන්නවා සමාධි ඉන්ද්‍රිය බලවත් අය. සමහරු ඉන්නවා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අය. සමහරු ඉන්නවා ඔය ඉන්ද්‍රිය පහෙන් දෙකක් බලවත් අය. තුනක් බලවත් අය. හතරක් බලවත් අය. පහක් බලවත් අය. මෙන්න මේකට කියන්නේ ඉන්ද්‍රිය නානත්වය කියන්නේ. ඒ ඉන්ද්‍රිය නානත්වය දකින්න පුළුවන් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසම සම ඥාණයට තමයි කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත ඥානය කියලා. එහෙනම් ඒ ඥාණයෙන් උන්වහන්සේ දැක්කා ඒ පුද්ගලයාගේ මොන ඉන්ද්‍රියද දුර්වල මොන ඉන්ද්‍රියද ප්‍රබල යන ආද වශයෙන්. ඊට පස්සේ උන්වහන්සේ ඊට අදාළ කර්මස්ථානියක් දුන්නා ඒ ඉන්ද්‍රිය වඩව ගන්න. දැන් ඔබතුමිය දකින්න යමක් ඔබගේ බලවත් ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා නේද? එහෙමනම් ඉතුරු ඉන්ද්‍රිය වඩව ගන්න ඔබ මෙන්න මේ මාර්ග අනුගමනය කරන්න. හොඳයි ප්‍රශ්නේ අහපු නිසා මම ඒකට උත්තරයක් දෙන්නම්. දැන් මේ ප්‍රශ්නයට උත්තරය දෙනකොට මේ ධම් දේශනාවට සම්බන්ධ වන අනිකුත් පින්වතුන්ට ප්‍රයෝජනයක් ඇති උත්තරයක් වෙන්න ඕනේ. ඒ නිසා දැන් මෙතුමියට තියෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය පිළිබඳ ගැටලුවක්. එහෙනම් අනිත් අයට ඒ කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය වෙලා අනිත් ඉන්ද්‍රියන් වර්ධනය වෙලා නැහැ. නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රිය සම්බන්ධයෙන්
ඇති වෙලා තියෙනවා ගැටලුවක්. ඒක බලවත් වෙච්ච එක අනිත් ඉන්ද්‍රියන් වැඩෙන්නට බාධාවත් යන ආදි වශයෙන්. එහෙම එකක් නැහැ. ඔබට පිහිටට ඉදිරිපත් වෙලා තියෙන ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඔබ එතනින් තමයි මාර්ගයට පැමිණිලා සද්ධානුසාරී මාර්ගයේ ඇවිල්ලා ධර්මාභෝධය ලැබලා එතනින් එහාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධින් යුක්තව ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී ඉතුරු ඉන්ද්‍රියන් සමவாயෙන් වඩව ගන්න. දැන් මම ඒකේ ක්‍රමය කියලා දෙන්නම්. ඊට පස්සේ කවුරුත් ඒක දැනගන්න ඕන. ශ්‍රද්ධා කියන ඉන්ද්‍රිය වැඩෙනවා අංග 4ක් ඔස්සේ. ඒ අංග 4 තමයි බුද්ධය අවිච්ඡප්පසාදෝ, ධම්මය අවිච්ඡප්පසාදෝ, සංඝය අවිච්ඡප්පසාදෝ, ආර්යකාන්ත සීලය අවිච්ඡප්පසාදෝ. අසිරිමත් වූ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය පිළිබඳ අවිච්ඡප්පසාදේවත් අඩුවක් නොවන්නා වූ මොහතකින් හරි මාත්‍රකින් හරි අඩුවක් නොවන්නා වූ මොහතින් මොහත වැඩෙන්නා වූ මහා බලවත් වූ ප්‍රසාදය. ඒ වගේම ආර්යකාන්ත සීලෙහිවත් නිවන් මාර්ග පිළිබඳව ප්‍රසාදය. මෙච්චර කාලයක් තමන්ගේ විවිධාකාර මාර්ග ගැන ආපස්සට කල්පනා කරාම ගොඩක් අයට තියෙන පසුතැවීමක්. ඇයි මම මේ මාර්ගය ගියේ? ඇයි මම මේ දේ කළේ? නමුත් කිසිම ආකාරයකින් මාත්‍රයකවත් අප්‍රසාදයක් ඇති නොවන්නා වූ ප්‍රසාදයේ මාත්‍රයකින් හරි අඩු නොවන්නා වූ යම්කිසි මාර්ගයක් නැත්නම් ඒ උත්තරීතර නිර්වාණ මාර්ගයේ පමණයි. කිසිම කෙනෙක් නිවන් මාර්ගයට පැමිණීම පිළිබඳව මොහොතක්වත් දුක් වෙන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ සතුටකට ප්‍රීතියකට පත් වෙනවා මිසක්. එහෙනම් ආර්යකාන්ත සීලය අවිච්ඡප්පසාදෝ. යනාදි වශයෙන් මෙන්න මේ උත්තරීතර වූ බුද්ධ ධම්ම සංඝ සහ ඒ උතුම් නිවන් මාර්ග කියන මේ උතුම් වූ අංගයන් පිළිබඳව මේ උතුම් වූ රත්නයන් සහ ඒ උතුම් නිවන් මාර්ග පිළිබඳව කෙනෙක් නිරන්තරයෙන් ගෞරවය හා විශ්වාසය ඇති කරගෙන හිතේ මෙනෙහි කරොත් මොකද්ද වෙන්නේ? අන්නර ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. තමන්ගේ ඒක චින්තනයෙන් ප්‍රතිපදාවෙන් දෙකෙන්ම ඒ අනුසාරයෙන් වැඩෙන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් හොඳ ප්‍රශ්නයක් නෑ. ඇදිලා ආවි. දැන් අපි වඳිනවා බුදු පියාණන් වහන්සේට. අපි වඳිනකොට දැන් කෙනෙක් වඳිනකොට බලා ගන්න පුළුවන් ওই ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය. දැන් අපිට මේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ ඉන්ද්‍රිය පරෝපරියත් ඥාණයෙන් දැක්ක ආකාරයෙන් අපිට ඉච්ඡර එහෙම ගැඹුරින් කොහොමදවත් දකින්න බෑ. ඒ අනන්ත වූ විග්‍රහයක් නුනහසේ දකින්න. අපිට මේ යන්තම් අල්ප මාත්‍ර වශයෙන් දැක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි බුද්ධ වන්දනාවක යෙදෙන වෙලාවක බුදු පියාණන් වහන්සේට වඳින විදිහෙන් කියන්න පුළුවන්. ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තරම. වේරී ඉන්ද්‍රිය තරම. සති ඉන්ද්‍රිය තරම. සමාධි ඉන්ද්‍රිය තරම. ප්‍රඥා ඉන්ද්‍රිය තරම. යම් මට්ටමකට දකින්න පුළුවන් ඒක. යම් කිසි ඒකත් යම් කිසි ආකාරයකින් ඥාණයෙන් දකින්න පුළුවන්. කොහොමද? බුදු පියාණන් වහන්සේ කියන්නේ කවරෙක්? බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ විශ්වයේ අග්‍ර උතුමාණන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ විශ්වයේ අග්‍ර මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ. බුදු පියාණන් වහන්සේ නිසා සැපතට පත්වෙච්ච සත්‍යෝ මෙච්චරක් කියලා කියන්න බෑ. සූවිසි අසංඛ්‍යක් ශ්‍රාවකයෝ නිවන් දකින්න එක සම්බුද්ධ ශාසනයකදී. සූවිසි අසංඛ්‍යක්. ඒ කිව්වේ 1.140. 1.141 සංඛ්‍යාවකටයි අසංඛ්‍ය කියන්නේ. ලෝක සම්මතයේ ගණිතේ ඒකට වචනයක් කියන්න බැරි නිසා ඒ කියන්නේ මෙන්න මේ අහවල් සංඛ්‍යාව යනාදි වශයෙන් දක්වන්න බැරි නිසා ඒකට අසංඛ්‍යක් කියන සංඛ්‍යාවක් වශයෙන් දක්වන්න බැරි නිසා අසංඛ්‍ය සූවිසි අසංඛ්‍යක්. ඒ කිව්වේ 1.140 වැඩි කිරීම 24 කියන ප්‍රමාණයක්. එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනය නිවන් දකින්න. එහෙනම් මෙන්න මේ සූවිසි අසංඛ්‍යක් සත්‍යයන්ට නිවන උරුම කරලා දීපු ඒ උතුම් වූ ශාන්ති අත් කරලා දීපු බුදු පියාණන් වහන්සේ පිළිබඳව අපි ගෞරවයෙන් සිහි කරන මොහොතක් තමයි බුද්ධ වන්දනාව කියන්නේ. ඒ විතරක් නෙවෙයි අනන්ත ලෝක සත්‍යයට විතරක් නෙවෙයි Tamanටත් මේ භයානක සංසාර අන්ධකාරයෙන් මිදෙන්නට අත මුදවන්නට ඒ භයානක සසර දුකෙන් පොඩි දුකක් දවසන්ගේ සතර අපාය කියන්නේ මොනතරම් දුකක්ද? ඒ සතර අපාය ඇතුළු මේ සසර දුක කියන්නේ ඉමක් කොනක් ඇති දුකක්. මෙහෙනම් අනන්ත සංසාර දුකකින් Tamanට මිදෙන්නට ඒ උත්තරීතර මාර්ගයේ පෙන්නපු අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේට අපි වඳින්න ඕන අද්දේක නළලේ තියලා. හිස මුදුනත් තබායි වඳින්න ඕන. මොකද තථාගතයන් වහන්සේ අපට වඩා කොච්චර ඉහළින් පිහිටි උත්තමයෙක්ද? එහෙනම් අපි සාමාන්‍යයෙන් අපි දැන් වඳිනකොට අපේ ක්‍රමයක් තියෙනවා. අපි මෙන්න මෙහෙම ආයිබෝවන් කියන. ආයිබෝවන් කියන්නේ මොකක්ද? ආයිබෝවන් කියන්නේ අත් දෙක මෙහෙම තියන්නේ. ඒ කියන්නේ අපිට ඉදිරියට මුණ ගැහෙන කෙනා අපි හා සමාන කෙනෙක්. එතකොට අපි යාට වඩා ඊට වඩා අපි එක සමාන නිසා ගුණයෙන් තත්ත්වෙන් එක සමාන නිසා අපි යාට මීට වඩා අත උස්සන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඔබ මට සමානයි කියන එකයි ඒකේ තේරුම. හැබැයි ඔබ මට සමානයි කියලා තමයි අපි ආයිබෝවන් කියන්නේ. එතකොට අපි මෙහෙම ඉඳගෙන නම් වදින්නේ.
ඒකේ තේරුම අපි නොදන්න වුණාට අපේ ශ්‍රද්ධාව නැහැ කියන්නේ. ඒ කිව්වේ අපිට බුදු පියාණන් වහන්සේ කෙරේ ගෞරවයක් ඇති වෙලා නැහැ කියන එක. ඒකයි මෙහෙම වඳින්නේ. ඇයි ඒ? බුදු පියාණන් වහන්සේත් එකයි මාත් එකයි. එහෙම කියන ඔලොමොට්ටලියොත් ඇහිලා ඉති වොන් තරන්නේ. බුදු පියාණන් වහන්සේ කියන්නේ නිකන් එයාට වඩා තුට්ටා නිකන් අඟලක් විතර උඩින් ඉන්න කෙනෙක් වගේ කියන අයත් ඉන්න පුළුවන් මේ ලෝකේ අඥානිය. බුදු පියාණන් වහන්සේ කියන්නේ අනන්ත විශ්වය අපි ඇවිල්ලා දූවිල්ලා මේ මහ පොළොවේ. එතකොට ඒ උතුමන් වහන්සේට අපි වඳින්න ඕන ඔබ වහන්සේ අපට වඩා අසිරිමත් වූ ඉහළකින් වැජබෙන්නා උත්තමයන්න් වහන්සේ. එහෙනම් බුදු පියාණන් වහන්සේට අපි වඳින්න ඕන මෙන්න මෙහිම නලලට අත් දෙක තියලා නලලේ හිස මුදුනේ තියලා. ඇයි හිස මුදුනේ තියන්නේ? ඊට වඩා අපි අපේ හිස මුදුනේ ඉන්නේ බුදු පියාණන් වහන්සේ. අපේ ඔළුව උඩ ඉන්නේ. බලන්න දැන් කරඬුවක් ගෙනියනකොට ඔල මොට්ටල මිනිස්සු ගෙනියනවා සමහරවිට එහෙම අත් දෙකේ තියාගෙන. කරඬුව ගෙනියන්න ඕන ඔළුව උඩ තියාගෙන. ඒ අඥාන කමට ඒ නිසා ඔය අඥාන කම නිසාම වෙනසිලා යන්නේ සංසාරේ. ඔළුව උඩ ඉන්නේ හිසේ වැඩ ඉන්නේ බුදු පියාණන් වහන්සේ. නැතු වෙන කොහෙවත් නෙවෙයි හිසේ වැඩ ඉන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරන්න ඕනේ මෙන්න මෙහෙම. එහෙනම් අන්න මං කිව්වේ ඔබට ශ්‍රද්ධාව වැඩෙන්න ඕනේ එතන ඉඳලා. ශ්‍රද්ධාව චින්තනයෙන් වගේම ප්‍රතිපදාවෙනුත් හැදෙන්න ඕනේ. හැසිරීමෙනුත් වැඩෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා නම් උන්වහන්සේ දේශනා කරපු අමා ධර්මයේ කෙරෙහි ඒ ගෞරවයේ ශ්‍රද්ධාවම ඒ ගෞරවණීය විශ්වාසයම ඇති වෙනවා. ඊළඟට උන්වහන්සේගේ අමා ධර්මය අනුගමනය කරන්නා ශ්‍රාවක පිරිස සම්බන්ධිරුත් ඒ ගෞරවණීය විශ්වාසයම ඇති වෙනවා. අන්න බුද්ධය ධම්මේ සංඝය අවිච්ඡප්පසාදෝ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ උතුම් ත්‍රිවිධ රත්නය තුලින් යමෙක්ට ලැබෙනා වූ යථාබෝධය තමයි උත්තරීතර නිර්වාණ අවබෝධය. එහෙනම් ඒ උතුම් නිර්වාණ අවබෝධයට මාර්ගය විවර කරලා දෙන ඒ උතුම් අරියකාන්ත සීලය පිළිබඳවත්, ඒ උතුම් නිවන් මාර්ග පිළිබඳවත්, ඒ උතුම් ඥාන දර්ශනය පිළිබඳවත් ඇති වෙනවා අන්න අර කියන ගෞරවණීය විශ්වාසය. එතකොට මොකද වෙන්නේ? බුද්ධේ ධම්මේ සංඝේ අරියකාන්ත සීලය අවිච්ඡප්පසාදෝ කියලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්න ගන්නවා. ඔන්න වැඩින හැටි. එහෙනම් අපි හැමතිස්සෙම ඒකට අපිට ඒක වැඩෙන්නේ නැත්නම් අපි බුදු පියාණන් වහන්සේගේ ගුණය නුවණින් දකිමින් වාසය කරන්න ඕන. විශේෂයෙන් බුද්ධානුස්සතිය ආදී භාවනා වඩන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අන්න වැඩෙන්න ගන්නවා බුදු පියාණන් වහන්සේ ගුණය දකින්න. බුදු පියාණන් වහන්සේගේ ගුණය සිහි කරනවා කියන වචන ටිකක් කිය ඉතිපිසෝ භගවරහං යනාදී වශයෙන් ඉස්සරහට කියන ආපස්සට කියන තව වචන ටිකක් දාලා හැඩතල දාලා කියන ඕවට නෙමෙයි බුදු ගුණ දකින්නවා කියන්නේ. වචන ටිකක් කියන ඕන කෙනෙක්ට පුළුවන්. වචන කියන එක නෙමෙයි. ඒ පදවල තියෙන අර්ථය නුවණින් මෙනෙහි කිරීමයි බුද්ධානුස්සතිය කියන්නේ. ඒ ගුණය සිහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙබඳු උත්තමයේද? සාර අසංකල්ප ලක්ෂ්‍යات තියසි තමන් වහන්සේ අනන්ත දුක්ඛින්දා සියලු ලෝ සතුන් කෙරෙහි. කවුද එච්චර දුක්ඛින්ද මේ ලෝකේ? තව කෙනෙක් උදෙසා. යනාදී වශයෙන් උන්වහන්සේගේ ගුණය දකින්න ඕන. ඒ අනන්ත ගුණ දකින්න ඕන. උන්වහන්සේලාද අවබෝධය අප ධර්මයේ තුලින් දකින්න ඕන. ඒ අවබෝධයෙන් ලෝක සත්‍යයට උදා කරලා දීපු පරම ශාන්ත අමා නිවන් සුවය ගැන නුවණින් දකින්න ඕන. මෙන්න මේ විදිහට දකින්නකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාවෙන්ද වැඩෙන්න ගන්න. තව ඒකට තව ක්‍රම තියෙනවා. තව මොනවද ක්‍රම? ත්‍රිපිටකය පරිශීලනය කරන්න ඕන. අර තියෙනවා ඊටාම ශ්‍රේෂ්ඨයි. අපේ තියෙන කුද්දක නිකායේ බුද්ධ වංශපාලි. ඒ ටික කියවන්න ඕන. ඊළඟට තේරපදාන, තේර ගාථා කියවන්න ඕන. මෙන්න ශ්‍රද්ධාව වඩව ගන්න පුළුවන් ක්‍රම. අරගෙන බලන්න ඔය පොත් තියෙන ඕන තරම් දැන් මේ නව මාධ්‍ය තියෙනවනේ ඕන තරම් ඒවා. බුද්ධ වංශපාලිය, තේරපදාන, තේර ගාථා, තේරී ගාථා මේවා කියවන්න. ශ්‍රද්ධාව වැඩින්නේ නැද්ද බලන්න කියවල. අප්‍රමාණ ශ්‍රද්ධාවක් වැඩි වෙමුතු. එහෙනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩිනවන්නේ එහෙම. ඊළඟට එහෙනම් ඒ ආකාර හතරට ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙනවා. ඊළඟට දැන් මේක ලේසියෙන් කෙනෙක්ට මතක තියාගන්න පුළුවන් ක්‍රමයක්. මොකද්ද? මේ හැම එකටම හතර සම්බන්ධ වෙනවා. දැන් ඔන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය සම්බන්ධයෙන් ආකාර හතරයි. බුද්ධය අවිච්ඡප්පසාදෝ, ධම්මය අවිච්ඡප්පසාදෝ, සංඝය අවිච්ඡප්පසාදෝ, අරියකාන්ත සීලය අවිච්ඡප්පසාදෝ. ඔන්න ආකාර හතරයි. දැන් ඊළඟ ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රිය. ශ්‍රද්ධා වීරිය. වීරිය ඉන්ද්‍රියත් ආකාර හතරකින් වැඩෙනවා. උපන් අකුසල් පහ කරනවා. පහාන පධානිය. නූපන් අකුසල් නූපදවනවා. සංවර පධානිය. උපන් කුසල් වැඩි දියුණු කරනවා. අනුරක්ෂණ පධානිය. නූපන් කුසල් උපදවනවා. භාවනා පධානිය. කියන පදාන හතරකින්. පදාන ප්‍රධාන කියලා දැන් පොතේ පදයෙන් ප්‍රධාන නේ පදාන. පායන්න මහා ප්‍රාණ ධායන්න නයන්න පදාන. පදාන කියන්නේ වීරියට නම පාළියේ.
එහෙනම් හතර ආකාරයකට පධානිය වැඩෙනවා. සතර සම්‍යක් පධාන කියන ඒවාට. එහෙනම් අන්න වීරිය වැඩෙන ආකාරය. එහෙනම් ඔබට වීරිය වඩව ගන්න ඕන නම් වීරියකින් ඉන්ද්‍රිය වඩන්න නම් ඔබ හැම මොහොතකම උපන් අකුසලයේ ඒ මොහොතේම පහ කරන්න උත්සාහ ගන්න. uppannāvā kāma vitakkāṃ uppannāvā kāma vitakkāṃ uppajjatīvā kāma vitakkāṃ vyapada vitakkāṃ vihinsā vitakkāṃ न नाधिवासेति न पजहति न भ्यान्ति करोति न विनोदेति न अनभावं गमेति आयं उच्यते भिक्खवे हीन वीर्यो මහාන යම් කිසි කාම විතර්කයක් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් සිතේ හටගත්තේද එය ඉවසයි නම් න නහදි වාසයේදී කියන්නේ ඉවසයි නම් න පජහති පහ නොකරයි නම් න භ්‍යාන්ති කරෝති ඒක විනාශ නොකරයි නම් න විනෝදේති ඒක දුරු කරන්නේ නැත්නම් නාන භාවං ගමේති ඒක නැවත නූපදින තත්ත්වයට පත් කරන්නේ නැත්නම් ආයංගොච්චති බෙක්ක විහීන වීරිය අන්න ඒකටයි මහාන හීන වීරිය කියන්නේ. ඒක සිඳගත්ත වීරිය විනාශ වෙච්ච වීරිය. uppajjatīvā kāma vitakkāṃ vyapada vitakkāṃ vihinsā vitakkāṃ නාදිවාසේති පජහති භ්‍යන්ති කරෝති විනෝදේති අනභවං ගමේති ආයං උච්චති භික්ඛවේ ආරද්ධ වීරියෝ මහාන යම් කිසි කාම විතර්කයක් ව්‍යාපාද විතර්කයක් විහිංසා විතර්කයක් හිතේ හටගත්තාද ඒක නොයවසයි නම් ඒක පහ කරයි නම් ඒක විනාශ කරයි නම් ඒක දුරු කරයි නම් ඒක නැවත නූපදින තත්ත්වයට පත් කරයි නම් මහාන අන්න ඒකටයි කියන ආරද්ධ වීරිය ආරම්භන ලද වීරිය වැඩෙන වීරිය වඩන වීරිය නිවන් මාර්ගට අදාළ වීරිය අනාදි වශයෙන් ආරද්ධ වීරිය. එහෙනම් අන්න ඔන්න ඔය අනුසාරයෙන් දකින්න ඕනේ. එහෙනම් අකුසලයක් උපන් සැනින් යමෙක් ඒක පහ කරගන්න උත්සාහ ගන්නවා නම් ඒ කියන්නේ ඒක පවත්තන් යන්න උත්සාහ ගන්න නැතුව රාග චේතනාවක් හෝ වේවා දේශ චේතනාවක් හෝ වේවා ඉන්න නැගුණ යම්කි සංකාරයක් සැප වශයෙන් දකින්න නැතුව ඒක පවත්තන් යන්න උත්සාහ ගන්න නැතුව හැකියක්මනින් ඒක පහ කරන්න උත්සාහ ගන්නවා නම් අන්න එතන වැඩෙනවා පහන ප්‍රධානී. ඊළඟට යම් කිසි ඔය මේ එදිනෙදා ජීවිතේ පරිහරණය කරද්දී මං කියවනේ ඔය රාග දේශ මොහ උපදින්නා වූ යම් කිසි මූලාශ්‍ර තියෙනවා. විවිධාකාර මාධ්‍ය වෙන්න පුළුවන්, අනවශ්‍ය අසත්පුරුෂයත් එක්ක කතාවට යෑම වෙන්න පුළුවන්, අනවශ්‍ය පරිදි පාරේ නිසාචර සංචාරය වෙන්න පුළුවන්. විවිධාකාර ඕන තරම් තියෙනවා මේ ක්‍රම. රාග දේශ මොහ උපද්ද ගන්න පුළුවන්. නිකන් බෝකුවක් උඩ වාල් හිටියනම් ඇති. නොනින් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ විසම හැසිරීම් දුරු කර ගන්න ඕනේ. ඒක තමයි සංවර ප්‍රධාන කියන්නේ. ඒ කියන්නේ නූපන් අකුසල් නූපදින තැනටපත් කරන්න ඕනේ. එහෙනම් හැම දෙයක්ම පරිහරණය කරනවා. දැන් විශේෂයෙන් නව මාධ්‍ය ඔය තියෙන දුරකථන මේවා නව මාධ්‍ය ඔය තියෙන ඕන තරම් අන්තර්ජාලය ආදී වශයෙන් මේවා පරිහරණය කෙනෙක්ට පරිහරණය කරන්න පුළුවන් ඒක අවබෝධයෙන්. හැබැයි දැන් අපි මේ පරිහරණය කරන්නේ හැබැයි ඒක පරිහරණය කරද්දී Taman දකින්න ඕන ප්‍රඥාවෙන් තමන්ගේ පුංචි ප්‍රමාදයකින් මේ සිත මේ මාධ්‍යනොත් සංකාරයක් උපදව ගන්න බව. ඒ විදිහට දැනගෙන සංවරලා ජීවත් වුණොත් අන්න පුළුවන්කම ලැබෙනවා නූපන් අකුසල් නූපදවාම තියා නූපන් අකුසල් නූපදන මට්ටමේම පවත්තා. ඒ උපදින්නම දෙන්නේ නැතුව පවත්වාගෙන යන්න. නූපන් අකුසල් නූපදවීම. ඒකට කියනවා සංවර ප්‍රධාන දෙකයි. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කිරීම හේවත් පවත්වාගෙන යාම අනුරක්ෂණ ප්‍රධාන. දැන් ඔබ මේ බණහඬ පුරුදු වෙලා ඉන්නවා. මෙන්න අනුරක්ෂණ ප්‍රධානියක්. දැන් මේක හැමදේම කරනවා. දැන් අපේ පින්වතුන් කියනවා සෙනසුරාදා එනකන් අපි බලන් ඉන්නවා බණහඬ. අන්න අනුරක්ෂණ ප්‍රධාන. ඒ කියන්නේ උපන් කුසලයේ වැඩි දියුණු කරනවා පවත්වාගෙන යනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා අද බණ ඇහුවා යහන්නේ බණ. අන්න එයාට ඒක නෑ. අනුරක්ෂණ ප්‍රධානී නෑ. මොකද උපන් කුසලයේ වර්ධනය කරගෙන ගෙනියන්න දාන්නේ. කුසලයේ උපදින එක පින්වතුනි මේ සංසාරේ අනන්ත සැපේට නම. ඒ කියන්නේ මේ තුච්ච නින්දිර සිතේ ඉපදින්නෙම අකුසල්. ඒ බඳු තුච්ච සිතක කුසලයේ හටගත්තා කියන්නේ ඒ ඥානවන්තයා සැපේටපත් වෙන පෙර නිමිත්ත ඉරපායන්න කලින් අර අරුණලු වැටෙනවා වගේ නිවනට ලැබිච්ච නිවන පිළිබඳ නිවන නැමැති සූර්යාලෝකයේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා වැටිච්ච අරුණලුව තමයි මේ කුසලය. මොනවද කුසලය? බණහඬ හිතිච්ච එක. අන කුසලය ඒක. බණහඬ හිතුණා. මෙන්න කුසලය. දැන් ඕක පවත්වාගෙන යන්න ඕන. දැන් එක බණක් ඇහුවා, දෙකක් ඇහුවා අතල්ලා දැම්මා. අන්න යා අනුරක්ෂණ ප්‍රධානී වැඩෙන්නේ නැහැ. වීරි හිඳිලා. එහෙනම් දැන් උපන් කුසලයේ වර්ධනය කරගෙන යන්න ඕන. ඉතින් එතකොට දැන් බණහනික වේවා,
බුද්ධ වන්දනා වේවා, දානමාන ආදී පින්කම් වේවා, ධර්ම දානේ වේවා, ධර්ම දේශනා වේවා, කුමන හෝ ආකාරයකින් මේ කුසලය Tamanට නිවන පිණිස හේතු වන බව පේනවා නම් අන්නේ කුසලය වැඩි දියුණු කරලා පවත්වාගෙන යන්න ඕන. අනුරක්ෂණ ප්‍රධාන. ඊළඟට නූපන් කුසල උපදවන්න ඕන භාවනා ප්‍රධාන. භාවනා ප්‍රධාන කිව්වේ අර තමන් අවබෝධ කරපු තුන් වූ න්‍යාය ධර්මයේ ජීවිතේ දැන් භාවිත කරන්න පටන් ගන්න ඕන. මං උදාහරණයක් කිව්වොත් දැන් හිතේ ඇති වෙන ආශාවක්. ඇහැ කන නාසය දිව ශරීරය මනස පිනවීමට. දැන් මේ ආශාව හිතේ අටගත්තාම ඒ ආශ්‍රවයට ඉඩහැරලා බලන් ඉන්න එක නෙවෙයි කරන්න ඕන. මොකද කරන්න ඕන? දැන් කුසලිය උපදවන්න ඕන. අකුසලිය පහ කර ගන්නත් ඕන. කුසලිය උපදව ගන්නත් ඕන. එහෙනම් මොකද කරන්න ඕන? අන චතුරාර්ය සත්‍ය ධර්මයේ බහා බලන එතෙන්ට. මේ ආස්වාදේ පස්සේ කියොත් මොකද වෙන්නේ? ආස්වාදයෙන් සැප වේදනාව. මේ ආසාවෙන් ඉල්ලන්නේ මොකද්ද? සැප වේදනාව. දැන් මේ සැප වේදනාව ලැබුවොත් මොකෝ වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව යනාදී වශයෙන් කර්ම භවයේ දක්වාම යනවා. කර්ම භවයේ පෝෂණය වෙනවා. කර්ම භවයේ පෝෂණය වුණා කියන්නේ දුක පෝෂණය වුණා කියන්නේ. අන න්‍යාය ධර්මයේ දකින්න. එහෙනම් දැන් බලනවා. දැන් එහෙනම් මේ ආස්වාදයේ දුක වශයෙන් දකින්න. දැන් සැප වශයෙන් පෙනුනේ හැඟීමෙන්. දැන් දුක වශයෙන් ප්‍රඥාවෙන් දකින්න. එතකොට මොකද වෙන්නේ? ඒ ආස්වාදය නිසා හටගන්න ගිය යම්කිසි රාගයක්, දේශයක්, මොහයක් නැත්තම් ඒ නිරුද්ධ වෙනවා. ඒ ආස්වාදය නිසා ගොඩනැගෙන්නට නියමිතව පැවතියේ රාග, දේශ, මොහ කර්ම ශක්තිය නිරුද්ධ වෙනවා. ඒ නිසා කර්ම භවය පෝෂණය වෙන්නේ නැහැ. කර්ම භවය නිරුද්ධ වෙනවා. කර්ම භවය නිරුද්ධ වුණා කියන්නේ දුක නිරුද්ධ වුණා, නිරෝධෝ නිබ්බානಂತಿ. එහෙනම් ඔන්න ඔය අනුසාරයෙන් ජීවිතයේ ධර්මයේ ගලපගෙන උතුම් වූ න්‍යාය ධර්මයේ අනුගත උතුම් වූ න්‍යාය ධර්මයට අනුගත වෙලා ඒ ධර්මයේ පිළිපදින්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? ධම්මාන්තම් පටිපත්තිය කිව්වේ ඒකයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අන නෝපන් කුසල් උපදින්න පටන් ගන්නවා. ඊට පස්සේ එහෙම කෙනා බලන්නකෝ අපිට පේනවා මේ මාර්ගයේ ගමන් කරන අයගේ ඒ නෝපන් කුසල් ඉපදෙන ආකාරය අහන්න එක දවසයි බණ අහන්න ගන්න. ඊට පස්සේ ඒ සාංශාරික පෙරපින් මතුවෙලා ඇවිල්ලා සත්පුරුෂකම් වැඩෙන්න පටන් අරන් එකපාරයි දෙපාරයි බණ ඇහුවී ඊට පස්සේ කෙලින්ම කුසලයේ ඇලි ගලි ගිලි වාසය කරන පුද්ගලෙක් බවට පත් වෙනවා. කුසල සුපසම්පදා. ඊට පස්සේ මොකද කරන්නේ? බණ අහනවා, තව අයට බණ අහන්න අවස්ථාව හදලා දෙනවා, උතුම් වූ ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරකින්නට අප කැප වෙලා කටයුතු කරනවා. හැම ආකාරයෙන්ම උතුම් වූ ධර්මයේ රකින්න, සම්බුද්ධ ශාසනය රකින්න උන් කටයුතු කරන්න පටන් ගන්නවා. අන්න බලන්න නූපන් කුසල් උපදින ආකාරය. දිගින් දිගට ඇයි එහෙම උනේ? අර න්‍යාය ධර්මයේ භාවිත කරපු නිසා තමන් අත්දැක යථාර්ථයේ සම්දිට්ඨිකයි ධර්මයේ නිසා තමන් තුළින්ම ධර්මයේ දකින්නකොට අකාලිකෝ කල්යම් ප්‍රතිඵල ලැබුණා. හිත නිවෙන්න ගත්තා. සැනසීම උදා වෙන්න ගත්තා. ඔළුවේ තියෙච්ච මහා බරකින් නිදහස් වුණා. ඒ ආත්මීය බර බිම බහා තැබුවේ. දැන් මොකද්ද උනේ? මහා සැනසීමක් උදා වුණා. මහා සාන්තියක් උදා වුණා. මහා රැකවරණයක් උදා වුණා. අසරණ භාවයෙන් මිදුණා. සරණක් හිමි වුණා. තමන් කෙරෙහිම තියෙච්ච අවිශ්වාසය දුර වෙලා ගියා. විශ්වාසය ඇති වුණා. වචනෙන් විස්තර කළ නොහැකි ශාන්තියක් උරුමුණා ජීවිතේට. දැන් මොකද කරන්නේ? දැන් යා ඒ ශාන්තිය අනිත් අයටත් උරුම කරලා දෙන්න අප කැප වෙලා කටයුතු කරනවා. නෝපන් කුසල උපදී. එහෙනම් ඔන්න ඔය ආකාර හතරට සම්‍යක්පදහන වැඩෙනකොට වීරිය කියන ඉන්ද්‍රිය වැඩෙනවා. දෙකයි. ඊළඟට සති ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය වැඩෙන්න නම් ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සේ විහෙරති, චිත්තේ චිත්තානුපස්සේ විහෙරති, වේදනාසු වේදනානුපස්සේ විහෙරති, ධම්මේ ධම්මානුපස්සේ විහෙරති අනාදි වශයෙන් සතර සතිපට්ඨානෙ වැඩින්න ඕන, වඩන්න ඕන. ඒක අවබෝධයෙන් වඩන්න පටන් ගත්තොත් කෙනෙක් කාය චිත්ත වේදනා ධම්ම අවබෝධ කරා මේ සිත, මේ මායя නැමැති සිත, මේ කාය චිත්ත වේදනා ධම්ම හැම පොඩි ප්‍රමාදයකදී, ඒ කියන්නේ අපේ ප්‍රඥාව මොට වෙන මොහොතකදී, සම්මා සතිය මොට වෙන මොහොතකදී, සම්මා සතිය බිඳිලා යන මොහොතකදී මේ සිත මේ කාය චිත්ත වේදනා ධම්ම පරිහරණය කරමින් රාග දේශ මොහ උපද්දවගෙන නැවත නැවත සසර කොට නගන හැටි, කර්ම භවයේ පෝෂණය කරමින් දුක පෝෂණය කරන හැටි නුවණින් දකිමින් නිරන්තර සිහියක් පවත්වාගෙන යන්න ඕන. සම්මා සතිය අකණ්ඩව පවත්වාගෙන යන්න ඕන. ඒ සම්මා සතිය පිළිබඳව අර ලස්සන උපමාවක් මේ ඉස්සෙල්ලත් අපි මේ ධර්ම සාකච්ඡාවක මතු කළා. ඒ සූත්‍රය ජනපද කල්යාණි සූත්‍රය අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ආකාරයෙන් සම්මා සතිය වැඩෙන්න ඕන. සම්මා සතියම කොටස් හතරට තමයි කියන සතර සතිපට්ඨාන කියලා.
සතර සතිපට්ඨාන සතර ආකාරයකට සතිය සිහිය ප ဋ ාණ පිහිටුවන. ඒ සතර ආකාරය මොනවද? කාය පිළිබඳ, චිත්ත පිළිබඳ, වේදනා පිළිබඳ, ධම්ම පිළිබඳ. ආකාර හතරකට සිහිය වැඩෙන එකටයි සතර සතිපට්ඨානය කියන්නේ. එහෙනම් මෙන්න මේ සම්මා සතිය පවත්වන්න ඕන ආකාරය පිළිබඳ ලස්සන උපමාවක් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. නගරේ ඒ දවස්වල ඒ ගම්වල ඒ නගරවල හිටියා නැත්නම් ජනපදවල හිටියා. ජනපදයක් වහම 12 ජනපදයක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. ඒ ජනපදවලත් අනු ජනපද තිබුණා. ඒ කියන්නේ විශාල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයේම උපදින යම්කිසි අபிසුරූපී කාන්තාවක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රදේශයේම ඉන්න රූපීම සුරූපීම ස්ත්‍රිය. පංචකාම ගුණයෙන් ඉහළම ස්ත්‍රිය. එබඳු ස්ත්‍රීන්ට විශේෂයෙන්ම විවාහ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒකට හේතුව එහෙම විවාහ වුණොත් විශාල පිරිසක් මරා ගන්න එක නිකන්. රජවරු මරා ගන්නවා, සිටුවරු මරා ගන්නවා. ඒ නිසා ඇයව යම්කිසි තනතුරකටපත් කරලා ඇයට කිව්වා විශාල වැටුපක් දීලා ඇයට විශාල පහසුකම් සලසලා දීලා ඇය සමාජ ප්‍රභූවරියක් හැටියට වඩා හිඳෙව්වා. නගර සෝබිනිය, ජනපද කල්යාණී ආදී තනතුරු ප්‍රදාන කරලා. ඔතනින් ජනපද කල්යාණී කියන කෙනාට ලැබිච්ච ඩියුටි එක එහෙම නැත්නම් රාජකාරිය තමයි ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට කලාත්මක, සෞන්දර්යාත්මක විනෝදාශ්‍රය ලබා දෙන්නේ. ඒ කියන්නේ අයට නැටුම් ගැයුම් ප්‍රගුණ කරලා ලෝකයා ඉදිරියේ ඒ නැටුම් ගැයුම් ප්‍රදර්ශනය කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඒ නැටුම් ගැයුම් බලලා විනෝද වෙලා එන්ටර්ටේන්මන්ට් ලබලා ඒ තරුණියට නැත්නම් ජනපද කල්යාණියට අවශ්‍ය ඒ වියහියදම් ඒ කියන්නේ ඇයගේ ගතමනාව ලබා දෙන්න. ඇය ජීවත් වෙන්නේ ඒකෙන්. විශාල ධනයක් ලබන්න පුළුවන්. දැන් අද ගත්තොත් ඔය අද අපි කියනවා දැන් නළු නිලිය කියන්නේ ඒකම තමයි. ඉතින් ඒකම තමයි. මොකද ඒ අය රංගපානෝ එයාට විශාල මුදල් ලැබෙනවා ඒකට. ඒ නිසා ඒ කට්ටිය සැපසේ ජීවත් වෙනවා ලෝක සම්මුතිය තුළ. එතකොට මෙන්න මේ ජනපද කල්යාණියක් යම්කිසි ප්‍රදේශයකට ආවොත් අද වගේමයි එදත් මිනිස්සු යනවා වසී වෙලා පිස්සුවෙන් වගේ මේ ප්‍රදේශෙට. ගිහිල්ලා අන්න ජනපද කල්යාණිය ඇතුළ වෙලා රංගුම් නගනවා, නර්තනීය දෙනවා, ඉක්මනට යමල්ලා ගිහිල්ලා බලමු කියලා විශාල පිරිසක් එකතු වෙනවා. අද ওই තියෙන සංගීත සම්දර්ශන යනාදී වශයෙන් ওই තියෙන සම්දර්ශන බලන්න මිනිස්සු පැමිණෙනවා වගේ. දැන් මෙතන ඉන්න මිනිස්සුගේ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? දැන් මේ ජනපද කල්යාණිය කියන්නේ ස්වරූපී තැනැත්තියක්. ඒ වගේම ඇයගේ රැඟුම් තුලින් ඒ ආස්වාදය තවත් තීව්‍ර වෙනවා. එතකොට මොකද වෙන්නේ? කාමයේ මත් වෙලා ඉන්න පිරිස දැන්. කාමයෙන් මත් වෙච්ච පිරිසක් තමයි දැන් උතන ඒක රාශි වෙලා ඉන්නේ. එතකොට ඇයගේ රැඟුම්, නැටුම් ඒවත් ලස්සනයි. ගැයුම් ඒවත් මිහිරි. ලෝක සම්මතයේ පංචකාම ගුණයෙන් යුක්තයි. දැන් මොකද වෙන්නේ? මෙන්න බුදු පියාණන් වහන්සේගේ උපමාව. දැන් මේ ස්ථානයට එක්කන් යනවා මිනිසෙක්. මේ මිනිසයාගේ ඔළුවට තියෙනවා කට දක්වා පිරිච්ච තෙල් කලයක්. කට දක්වාම පිරීලා තියෙන තෙල් කලයක් ඔළුවට තියෙනවා. පිටිපස්සෙන් ඉන්න වදකේ කඩුවක් තියෙනවා. දැන් මේ පුරුෂයාට කියනවා ඔබ මේ ස්ථානේ අන්න අර ස්ථානයේ දක්වා මේ පිරිස මැදින් එහා පැත්තට යන්න ඕන. හැබැයි ඒක තෙල් බිඳුවක් හරි හිරුණොත් පිටිපස්සෙන් එන වදකයා කඩුවෙන් ගහලා මරනවා. විපතටපත් කරනවා, දුකටපත් කරනවා. ඒ නිසා ඒක තෙල් බිඳුවක්වත් හැරෙන්න බෑ. මෙන්න මේ විදිහට නියෝගයක් දෙනවා. දැන් මොකද්ද වෙන්නේ අර පුද්ගලයාට? අර පුද්ගලයා බලන්න කොච්චර සැලකිල්ලකින් දැන් මේ වැඩේ කරන්න ඕනද? ආවට ගියාට කරන්න පුළුවන් වැඩක්ද? බෑ. මොකද්ද? කාරණා දෙකක් සම්බන්ධයෙන් මොහු සැලකිලිමත් වෙන්න ඕන. එකක් තමයි අර අபிසුරූපී ජනපද කල්යාණී කොයිතරම් අලංකාර නර්තනයක යෙදුනත්, ගායනයක යෙදුනත් ඒ දිහා හැරිලා බලන්න බෑ. බැලුවොත් අර කාමයේ කෙරෙහි ඇතිවන්නා වූ ඒ ආස්වාදපත්‍ය මේ සැප වේදනාව නිසා හට ගන්නා වේදනාපත්‍ය තණ්හා, තෘෂ්ණා නිසා තණ්හාපත්‍ය උපාදාන වෙලා එහෙනම් අනිවාර්යයෙන්ම මත් වෙනවා හිත. මොකද ඒ ආස්වාදයට ඒ සැප වේදනාවට හිත ඇලෙනවා. ඇලුනාට පස්සේ ඒකෙන් බැහැ ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට ඒ හිත මෙල්ල කරගන්න බැරි වුණොත් හිත ඊට පස්සේ ඒ පස්සේම හඹා යන්න පටන් ගන්නවා. එතකොට අර අවධානය බිඳෙනවා, තෙල් කලෙ ඉහිරෙනවා. ඒ නිසා කොච්චර අලංකාර වුණත්, ඒ කොච්චර සුරූපී වුණත්, ඒ කොච්චර අලංකාර නර්තනයක යෙදුනත්, ගායනයක යෙදුනත් ඒ දිහා හැරිලා බලන්න තහනම්. දෙවෙනි කාරණේ ඇයගේ රැඟුම් නිසා මත් වෙච්ච, සිහි විකල් වෙච්ච, සිහි මුර්ජා වෙච්ච, කාම මුර්ජාවට පත් වෙච්ච පිරිසක් ඔය ඉන්නේ උතන.
එතකොට මේ පිරිසගේ හැසිරීම විසමයි. සත්තු වගේ හැසිරෙන්නේ. මනුස්ස භාව ඉක්මවල ගිහිල්ලා දැන් උතන ඉන්න ඒ සත්තු ටික. දැන් මොකද වෙන්නේ? ඔය විසමාචාර පිරිස මැදින් තමයි යන්න වෙන්නේ. දැන් එතන කරන කියන දේවල් පිළිබඳ ඔවුන්ට අසිහියක් නැහැ. මොකද මුර්ජාවට පත් වෙලා අනින්නේ. ඒ නිසා එහෙට මෙහෙට අතපය චලනය කරනවා. නොකළ යුතු දේවල්ම කරනවා. හැසිරීම විසමයි. එහෙනම් එහෙම පිරිසක් මැද්දෙන් යනකොට දැන් ඔබ උදාහරණයක් සංගීත ප්‍රසංගයක ගිහිල්ලා බැලුවොත් තරුණියෝ බීලා මත් වෙලා සංගීතනුත් මත් වෙලා මත්පැන් වලිනුත් මත් වෙලා නටන ආකාරය දැකලා ඇති. පොඩ්ඩක් අතපය වැදිලා මිනි මරා ගන්න ආකාරයක් දැකලා ඇතිනේ. අතපය එහෙම වැදිලා ඊට පස්සේ මරා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පිරිසක් මැද්දෙන් මේ යන්න වෙන්නේ. එතකොට එහෙනම් කාරණා දෙකක් සම්බන්ධයෙන් එකක් තමයි අර ජනපද කල්යාණී පිළිබඳව අවධානය යොමු කරන්නත් බෑ. ඒ වගේම තමයි ඊළඟ කාරණාව තමයි අන්නර විසම හැසිරීම සහිත මිනිස්සු මැද්දෙන් යන්නේ. නිසා ඒ අයගේ හැසිරීම ගැන සෑහෙන අවධානයෙන් ඉන්න ඕන. මොකද ඒ අයගේ පොඩ්ඩක් බැරිවීමකින් වෙලා අතපයක් වැදුනොත් චලනයක් සිද්ධ වුණොත් තෙල් කල ඉහිරෙනවා. එහෙම වුණොත් කඩුපාර කණ්ඩ වෙනවා. එහෙනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා අර ජනපද කල්යාණිය පිළිබඳ ඒ ආස්වාදයේ සාමුලින් හිතින් අත්හැරලා දාලා ඒ දුකක් වශයෙන් දැකලා ඒක අමතක කරලා අර විසමාචාරී මිනිසුන් මැද්දෙන් බොහොම සීරුවට ගමන් කරන්න. එහෙම ගියොත් විතරයි ඔහුට පුළුවන්කම ලැබෙන්නේ අන්නර තෙල් කලේ බිඳුවක්වත් ඉහිර ගන්න නැතුව අර පිටිපස්සෙන් එන වදකයාගෙන් මරුන් කන්න නැතුව ඉස්සරහට යන්න. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන ওই වදකයා තමයි මාරයා. ඔය තෙල් කලේ තමයි අපේ සම්මා සතිය. එහෙනම් අපිට යන්න වෙනවා ජනපද කල්යාණී තමයි කාමය. එහෙනම් අර විසමාචාර මිනිස්සු තමයි මේ අපිට මුණ ගැහෙන මේ විසම ලෝක සත්‍යය. එහෙනම් අපි මේ ගමන යන්නේ මෙන්න මේ ඔය සම්දර්ශනීය මැද්දෙන් මේ ලෝකේ. යනකොට ඔය දෙකම ගැන සිහියෙන් යන්න ඕන අපි. ඒ කියන්නේ මේ ගමන යනකොට අපට ওই විදිහට ජනපද කල්යාණී මුණ ගැහෙනවා. නැටුම් ගැයුම් වැයුම් දකින්න හම්බ වෙන ලෝක සම්මති විවිධාකාර ආකාරයේ ආස්වාදයන් මුණ ගැහෙනවා. ඒ සියල්ල ගැන අවධානය යොමු කරන්න නැතුව යන්නත් ඕන. මොකද ඒවා කෙරෙහි අවධානය යොමු කරොත් අන්න සිහිය ඉහිරිලා යනවා. තෙල් කලෙ ඉහිරිලා යනවා. ඒ වගේම තමයි විසමාචාර මිනිස්සු මැද්දෙන් යන්නේ විවිධාකාර කාම ආසාවන්ගෙන් මුග්ධ වෙච්ච මුර්ජා වෙච්ච මිනිස්සු මැද්දෙන් යනකොට ඒ මිනිසුන්ගෙන් අපට දකින්න ලැබෙන්නේ රාගේ, ද්වේෂේ, මෝහේ, විසමාචාර හැසිරීමයි බහුලව. ඒ අය කියන කරන දේවල් ඇතුළේ තියෙන තේවමයි. ඒ නිසා ඒබඳු මිනිස්සු ඇසුරින් යනකොට ඒ අයගේ මනෝ, වචී, කාය කියන ක්‍රියා නිසා, සංකාර නිසා යම් යම් චලනයන් අපේ හිත තුළත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? ඒව ගැන සැලකිල්ලෙන් යන්න ඕන. ඒව නිසා යම් කිසි චලනයක් ඇති වුණොත් එතකොටත් අර තෙල් කලේ නැමැති සම්මා සතිය හිරෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට සම්මා සතිය පැවැත්වුවොත් කෙනෙක් එතන සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කාය චිත්ත වේදනා ධම්ම කියන ආකාර හතරටම සිහිය පිහිටනවා. අන්න එතකොට සති ඉන්ද්‍රිය වැඩෙනවා. අන්න සති ඉන්ද්‍රිය වැඩෙනවා. එහෙනම් සති ඉන්ද්‍රියත් වැඩෙන ආකාර හතරක්. දැන් ඔබ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන ආකාර හතරක් දැක්කා. වීරේන්ද්‍රිය ආකාරය වැඩෙන හතරක් දැක්කා. සති ඉන්ද්‍රිය වැඩෙන ආකාර හතරක් දැක්කා. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය වශයෙන් වැඩෙනවා. ඒ ධානය කිව්වහම අර ලෝකයා සම්මත කරගෙන ඉන්නා වූ පැත්තකට ගිහිලා ඇස් දෙක වහගෙන ඉන්න එකම නෙවෙයි. එහෙම ධානය වඩන්න පුළුවන්. ඊට එහා ගිය ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ බොජ්ජංග වැඩින ආකාරය. යමෙක් සති සම්බොජ්ජංගයේ ඉඳලා ධම්මවිචේ විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන බොජ්ජංග දැනගෙන වැඩුවොත් ක්‍රමානුකූලව ධාන හතරම ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා. සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයත් සවිතක්ක සවිචාර සංසිඳුණු ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධානයත් ප්‍රීතිය සංසිඳුණු සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීය ධානයත් සැපයත් සංසිඳුණු ඒකාග්‍රතාව උපේක්ෂා ඒකාග්‍රතාව සහිත උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුක්ත චතුර්ථ ධානයත් යන මේ ධාන ස්වභාව හතර හිතේ වැඩෙන්න පටන් ගන්නවා. දහම් මානසිකාරයෙන් යුක්තව කල් ගෙවනකොට ඔය ධාන පිළිබඳ අත්දැකීම ලබන්න පුළුවන්කම ලැබෙනවා කෙනෙක්ට. ඉස්සරහ සාකච්ඡාවකදී අපි ඒ ලෝකෝත්තර ධ්‍යාන වැඩෙන ආකාරයත් වඩන ආකාරය ගැනත් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් දේශන ඇසුරින්ම ඔබට පෙන්වලා දෙනවා. කිසිම දෙයක් අපේ දේවල් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ ලෝකයට පෙන්වා දුන්න උත්තරීතර අමා ධර්මය. ඒ නිසා ඉදිරියේදී ඒ ගැන විශේෂ සාකච්ඡාවක් අපි ඉදිරියේදී සිද්ධ කරමු. එහෙනම් ඔන්න ඔය ආකාරයට චතුර්ථ ධානය වඩනකොට අන්න වැඩෙනවා. ඒ කියන්නේ චතුර්ථ ධානය වඩනවා කියලා අමුතුවෙන් ආයි කරන්න දෙයක් නැහැ. මේ
ධ්‍යාන හතර වඩනවා කියලා අමුතුවෙන් සිව් දහයන් වඩනවා කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කෙනෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ කාමී ආස්වාදයේ ආදීන නුවණින් දකිමින් වාසය කරද්දී ওই ටික තමයි වෙන්නේ. ඒ හිතේ කුසල විතරක කුසල සවිචාරය ඇති වෙන සවිතක්ක සවිචාරය ඇති වෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සිතේ ඊට අනුකූලව ප්‍රීතිය සකස් නිරාමිස ප්‍රීතිය වැඩිනවා. ප්‍රීති බොජ්ජංගේ වැඩිනවා. ඊළඟට මොකද වෙන්නේ? ඒ සිතේ ප්‍රීතියෙන් පස්සද්ධිය ඇති කරනවා. කායික සුඛය ඇති කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ සංසිඳුණු සිතේ ඒකාග්‍රතාව හට ගන්නවා. ආනන්තරික ලෝකෝත්තර සමාධිය වැඩිනවා. ඉතින් ওই විදිහට තමයි ධානය වැඩෙන්නේ. එතකොට එහෙනම් නිවන් මඟ වැඩෙනකොට ධානයත් වැඩිනවා. එහෙනම් නිවන් මඟ වැඩෙන්නේ කුසල සීලෙන්. එහෙනම් කුසල සීලය ආරක්ෂා වෙන්න ඕන. කුසල සීලය තමයි මුල. කුසල සීලය කිව්වේ අර ඇස කන නාසය දිව ශරීරයේ මනස සංවර වීම. සංවර වෙන්නේ කොහොමද? හැමතිස්සෙම විදර්ශනා ඥානින් යුක්තව කාමී ආස්වාදයේ ආදීනව නුවණින් මෙනෙහි කළොත්. යමෙක් කාමී ආස්වාදයේ ආදීනව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නුවණින් විදර්ශනා කරද්දී තමයි කුසල සීලය වැඩෙන්නේ. කුසල සීලෙන් තමයි අර සියලුම අංග ටික වැඩෙන්න පටන් ගන්න. සියල්ලෙහිම මුල කුසල සීලය. එහෙනම් කුසල සීලය වඩන්නේ ත්‍රිවිධ සුචරිතය වැඩි. ත්‍රිවිධ සුචරිතය වඩන්නේ සතර ප ဋ ාණි සතර සතිපට්ඨානෙ වැඩි. සතර සතිපට්ඨානෙ වඩන්නේ සප්ත බොජ්ජංග වැඩි. සප්ත බොජ්ජංග වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ අංග දෙකක් පූර්ණ වෙලා දසහංගේ සමන්නාගතෝ සම්මා ඥාන සම්මා විමුක්තිය කියන අංග දෙකක් පූර්ණ වෙලා දසහංගේ සමන්නාගතෝ අරහති උච්චති කියලා අරියත් ඵලයට පත් වෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට සිව් ධානය වැඩෙන්න ගත්තාම බොජ්ජංග වැඩෙන්න ගත්තාම ධාන හතර වැඩෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? චිත්ත සමාධිය වැඩෙන්න ගන්නවා. දැන් මේ වෙලාව බලන්න ඔබ බණ අහගෙන ඉන්නේ. දැන් ඔබ මේ වෙලාවේ ධානයක් වඩනවා නෑ. නමුත් ඔබ දන්නේ නැතුණාට මේ වෙලාව ඔබේ චිත්ත සමාධිය තුල ඒ ධාන ලක්ෂණ තමයි තියෙන්නේ. සවිතක්ක, සවිචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඔන්න ඔය කියන චිත්ත ස්වභාවයෙන් තවත් බලවත් වෙලා අර්පණා කියන මට්ටමට අවිලා නිශ්චල වෙනකොට තමයි ඒ ප්‍රථම ධානය කියන්නේ. එහෙනම් මේ ධානය කියන එක මොහොතක් පාසා වැඩෙන එකක් නිවන් මඟදී. එහෙම නැත්නම් අමුතුවෙන් ආයෙ කොහෙවත් යන්න ගිහිල්ලා වඩන්න ඕන එකක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒක අර එහි තියෙන යම් කිසි ආකාරයක එහි තියෙන ක්‍රමවේදය න්‍යාය ධර්මයේ දැනගත්තට පස්සේ කෙනෙක්ට පුළුවන් ටිකක් වැරවැයම් කරලා ඉක්මනින් ඒ தත්ත්වයන් ළඟා කරගන්න. ඉක්මනින් ඒ අර්පණාවට එන්න. ඒක වෙනම දෙයක්. නමුත් ධානය කියන්නේ මෙන්න මේ කුසල සිත පවත්වාගෙන යාමම තමයි. ධානය කියලා බුදු පියාණන් වහන්සේ නම් කරන්නේ කෙලෙස් දවා හැරීමටයි. ලෝකයා කෙලෙස් දවා හරින ක්‍රමයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ කෙලෙස් දවා හරින ක්‍රමයක් තියෙනවා. ලෝකයා කෙලෙස් දවා හරින්නේ නැහැ ඇත්තටම. ලෝකයා කරන්නේ කෙලෙස් යටපත් කරන. තදංග විස්කම්බන. බුදු පියාණන් වහන්සේ කරන්නේ කෙලෙස් දවා හැරීම. ඒ අර්ථයෙන් ධාන කියනවා. ධායත කියන්නේ කෙලෙස් දවා හරිනවා. කෙලෙස් දවා හරින්නාට ධායතය කියනවා. එහෙනම් අන්න සිව්දහන් වඩනකොට අවබෝධයෙන් නැත්තම් සප්ත බොජ්ජංග වඩනකොට අවබෝධයෙන් සම්මා සමාධිය කියන ඉන්ද්‍රිය වැඩෙනවා. මේ සමාධිය කියන ඉන්ද්‍රිය වැඩෙනවා. අන්න වැඩෙන්නේ සම්මා සමාධිය. සමාධිය කියන ඉන්ද්‍රිය වැඩෙනවා. එහෙනම් සමාධිය වැඩෙන ආකාර හතරක් ධාන හතර සිව්දහන්. එහෙනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන ආකාර හතරක් දැක්කා. වීරේන්ද්‍රිය වැඩෙන ආකාර හතරක් දැක්කා. සති ඉන්ද්‍රිය වැඩෙන ආකාර හතරක් දැක්කා. සමාධි ඉන්ද්‍රිය වැඩෙන ආකාර හතරක් දැක්කා. දැන් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන ආකාර හතර. තංකෝ පනිදං දුක්ඛ නිරෝධ තංකෝ පනිදං දුක්ඛ අරිය සත්‍යන්ති භික්ඛවේ භාවේ තංකෝ පනිදං සමාන තංකෝ පනිදං දුක්ඛ අරිය සත්‍යන්ති භික්ඛවේ පරිඤ්ඤයන්ති තංකෝ පනිදං දුක්ඛ සමුදය අරිය සත්‍යන්ති භික්ඛවේ පහතබ්බන්ති තංකෝ පනිදං දුක්ඛ නිරෝධ අරිය සත්‍යන්ති භික්ඛවේ සච්චිකාතබ්බන්ති තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යන්ති භික්ඛවේ භාවේ තබ්බන්ති මහාන දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළ යුතුයි. දුක්ඛ සමුදය පහ කළ යුතුයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධය පිණිස ඒ උතුම් ප්‍රතිපදාවවත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවවත් ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කළ යුතුයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඒ උතුම් නිර්වාණ මාර්ගය තුල අර කිව්ව සමත විදර්ශනා භාවනා වශයෙන් ගත්තොත් දෙකක් තියෙනවා. සමත විදර්ශනා බොජ්ජංග වශයෙන් ගත්තොත් හතක් තියෙනවා. අංග වශයෙන් ගත්තොත් අවබෝධය. ඉන්ද්‍රිය ධර්ම වශයෙන් ගත්තොත් පහක් තියෙනවා. බල වශයෙන් ගත්තත් පහක් තියෙනවා. ඉර්ධිපාද වශයෙන් ගත්තොත් හතරක් තියෙනවා. සමයප්පදාන වශයෙන් ගත්තොත් හතරක් තියෙනවා. ප ဋ ාණ වශයෙන් ගත්තොත් හතරක් තියෙනවා. ඔය විදිහට තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ.
එහෙනම් අන්නේ නිර්වාණ මාර්ගය කිව්ව උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පියවර 8ක් වශයෙන් පෙන්වුවාම ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන. පියවර 8කින්. එහෙනම් අන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බහුලව භාවිත කරන්නේ ඒකේ තවත් ඉදිරියට කිව්වොත් සතර සතිපට්ඨානය බහුලව භාවිත කරන්නේ තවත් ඉදිරියට කිව්වොත් සමථ විදර්ශනා බහුලව භාවිත කරන්නේ යනාදි වශයෙන් ඕන විදිහකට ඔබ අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අන්නේ භාවිත කරනකොට මොකද වෙන්නේ? අර නිර්වාණ මාර්ගයේ PMP ඉස්සරහට යනවා. කෙලෙස් සමනය වෙනවා. එහෙනම් ඒ කාරණා හතරම වෙන්න ඕන. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දකින්නවා කියන්නේ මොකක්ද? පරිඤ්ඤයන්ති කියන්නේ. ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, පටිසමුප්පාද ධර්ම වශයෙන් මේ නාම රූප පරිච්ඡේද කර කර දකින්න ඕන. සියලු නාම රූප රූප චෛතසික චිත්ත කියන සංකත ධර්ම තුනකට ගොනු කරලා තියෙනවා. එහෙනම් මෙන්න මේ සංකත ධර්ම ගැඹුරට ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන්, පටිසමුප්පාද ධර්ම වශයෙන්, ධාතු වශයෙන් දකින්නකොට දුක්ඛං පරිඤ්ඤයන්ති දුක පිරිසිදු දකින්න පටන් ගන්නවා. පරිසමාප්ත අර්ථයෙන් දුක දකින්නවා කියන එකටයි දුක්ඛං පරිඤ්ඤයන්ති කියන්නේ. එතකොට දෙවැනි කාරණාව, දෙවැනි සත්‍ය මොකද්ද? සමුදය පහ කරන්න ඕන. ඒ කිව්වේ තෘෂ්ණාව පහ කරන්න ඕන. තෘෂ්ණාව පහ කරන්න නම් මොකද්ද වෙන්න ඕන? තෘෂ්ණාවට හේතුව නසන්න ඕන. තෘෂ්ණාවට හේතුව, තෘෂ්ණාව ප්‍රත්‍ය. තෘෂ්ණාව කුමකින් ප්‍රත්‍ය වන්නේද? තෘෂ්ණාවේ ප්‍රත්‍ය කුමක්ද? තෘෂ්ණාව කුමක් ඇති කල්ලි පවතින්නේ? වේදනා පත්‍ය තණ්හා. එහෙනම් වේදනාව නසන්න ඕන. මොන වේදනාව? සැප වේදනාව. එහෙනම් සැප වේදනාව නසන්න නම් මොකද්ද කරන්න ඕන? ස්පර්ශය නසන්න ඕන. සෝමනස්ස සාගත සුඛ වේදනාව තමයි ආස්වාදය කියන්නේ. ආස්වාදය ඇති කල්ලි තමයි තෘෂ්ණාව වැඩි. එහෙනම් තණ්හාව නසන්න නම් සැප වේදනාව නිරුද්ධ කරන්න ඕන. ඒ කිව්වේ ආස්වාදය නිරුද්ධ කරන්න ඕන. ආස්වාදය නිරෝධ කරන්න නම් ආස්වාදී හේතුව ප්‍රත්‍ය නසන්න ඕන. ආස්වාදයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශ හේතුවෙන් තමයි සකස් වෙන්නේ. එහෙනම් ස්පර්ශය මොන ස්පර්ශයද? රාග සම්පස්සේ. එහෙනම් රාග සම්පස්සේ නසන්න ඕන. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව පහ වෙනවා. එහෙනම් ඒක තමයි අද දවසේදී අපි ආස්වාද ආදීනව නිස්සරණ යනාදි වශයෙන් ප්‍රධාන වශයෙන් මතු කරන්න බලාපොරොත්තු වෙන දහම් කාරණාව. එහෙනම් අන්න අපි දකිනවා තෘෂ්ණාව සමුදය පහ කරන්න ඕන. ඊළඟට නිරෝධය සාක්ෂාත් කරන්න ඕන. නිරෝධය සාක්ෂාත් වෙන්නේ කොහොමද? මොකද්ද නිරෝධය කියන්නේ? තෘෂ්ණාවේ පහවීම. සියලු කාමයන්හි සියලු කාමයන් පිළිබඳ ආස්වාදයන් පිළිබඳ තෘෂ්ණාව ඇල්ම හිතින් පහ වෙනවද? චන්දරාගේ ප්‍රහාණයටපත් වෙනවද? ඒ තමයි දුක්ඛ නිරෝධය. එහෙනම් ඒක අත්දකින්න ඕන. ඒක නිරන්තරයෙන් අත්දකින්න ඕන. නිරන්තරයෙන් අත්දකින්න නම් මොකද වෙන්න ඕන? අර පටිසමුප්පාද නිරෝධය නුවණින් දැකලා ඒ නිරෝධයේ හිත පිහිටවන්න ඕන. එතකොට මොකද වෙන්නේ? පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා යන වශයෙන් දුක්ඛ නිරෝධය දකින්නවා. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධෝ භව නිරෝධා. භව නිරෝධෝ ජාති නිරෝධා. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධාන්ති මේ තස කේවලස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. නිරෝධය සාක්ෂාත් වෙනවා. ඉදං තංකෝ පනිතං දුක්ඛ නිරෝධ අරිසත්‍යන්ති බෙක්කවේ සච්චිකා තබ්බන්ති නිරෝධය අත්දකින්න. එතකොට තමයි ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන නිවන ශාන්ත ප්‍රණීත වශයෙන් අත්දකින්න පටන් ගන්නවා. එහෙනම් ඒකට මාර්ගයක් තියෙනවා. ඒ සාක්ෂාත් භාවය ඇති කරගන්න නිකම් බෑ. ඒ නිරෝධය සාක්ෂාත් වෙන්න නම් මෙන්න මේ මාර්ගය අනුගමනය කරන්න ඕන. මොකද්ද? හැම මොහොතකම මෙන්න මේ ආස්වාදේ කාමේ ආදීනව නුවණින් දකිමින් සමත විදර්ශනාවෙන් යුක්ත වාසය කරන්න ඕන. එතකොට අන්න මාර්ගය ආසේවිතය භාවිතය බහුලීකතය බහුල වැඩුව වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරනකොට ආකාර හතරකින් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. එහෙනම් අන්න ප්‍රඥා වැඩෙන ආකාර හතර. එහෙනම් දැන් ඔබ හොඳට අහන් හිටියනම් ඔබ දකින්න ඇති ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආකාර හතරකින් වැඩෙන ආකාරය වඩන්න පුළුවන් ආකාරය. වීරිය ආකාර හතරකින් වඩා ගන්න පුළුවන් ආකාරය, වර්ධනය කර ගන්න පුළුවන් ආකාරය. සති ඉන්ද්‍රිය ආකාර හතරකින් වැඩෙන ආකාරය වඩන්න පුළුවන් ආකාරය. සමාධි ඉන්ද්‍රිය ආකාර හතරකින් වැඩෙන ආකාරය වඩන්න පුළුවන් ආකාරය. ප්‍රඥා ඉන්ද්‍රිය ආකාර හතරකින් වැඩෙන ආකාරය වඩන්න පුළුවන් ආකාරය. එහෙනම් මෙන්න මේ අනුසාරයෙන් ඉන්ද්‍රිය ධර්ම වඩන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? ඔබතුමිය අරහන ප්‍රශ්නට උත්තරය ලැබෙනවා.
ඉන්ද්‍රිය සමவாயයෙන් වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් Taman දන්නවා නම් කුමන ඉන්ද්‍රියයන්ගේද දුර්වලකම තියෙන්නේ කියලා. එහෙනම් ඔන්න ඔය කිව්ව ක්‍රම අනුගමනය කරමින් ඒ දුර්වල ඉන්ද්‍රියන් වර්ධනය කර ගන්නට වෑයම් කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පිළිතුර ලැබුණා?